භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද මේ ධර්මදේශනය පැවැත්වෙන්නේ මීට වසර 3කට පෙර මිය පරලොව ගිය W.A. බන්දුසේන පියාණන්ට පින් අනුමෝදන් කිරීම සඳහා මාතර වැලිගම පදිංචි නන්දා රත්නායක මෑණියන් ඇතුළු දූදරු පිරිස විසින් කියලා අපිට දන්නලා තියෙනවා. අපිත් ඒ පවුලේ සියලු දෙනා සමග එක් වී එක සිතින් අපි ප්‍රාර්ථනා කරමු W.A. බන්දුසේන පියාණන්ට ලෞතර අජරාමර වූ නිර්වාණ අවබෝධයටම පත් වේවා. එතෙක් නරකාත්මයකට නරක භවයකට පත් නොවි යහපත් සම්‍යක් දෘෂ්ටික භවයන්ටම ඉපදෙන්නට හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරමු. සාදුනාදයක් දීලා. බුදු බණ පදයක් සවන වැකේවා, බුදු ගුණ පමනක් සිතට නැගේවා. අපි යම් කරුණු කීපයක් මෙනෙහි කරලා අපි හිටියට වැඩි දැනුවත් අය බවට පත් වෙමු කියලා ප්‍රථමයෙන් ආරාධනා කරනවා. අපි දුක්මුසු සිදුවීමක් අපිට ආවහම දුක්මුසු සිදුවීමක් අපේ ජීවිතවලට ළඟා වුණාම අපි ඒ මිදෙන්නට කරන්නේ අමතක කරලා දැමීමයි. එහෙම නැත්නම් අමතක කරන්නට උත්සාහ කිරීමයි. සිතට දුක්මුසු වේදනාවක් ආවහම අපි ඒ නැවත සිහිපත් කරන්නට කවුරුත් කැමති නැහැ. ඒ මොහොතේ ටික දවසකින් යම් කාලයක් ගියාම එය අමතක කරලා දාන්නටයි අපි සියලු දෙනාම උත්සාහ කරන්නේ. දුක්මුසු සිදුවීමක් සිහිපත් කිරීමෙන් අපිට දුක්මුසු භාවයක් අත් වෙනවා විනා සැපතක් හෝ ප්‍රීතියක් අත් වෙන්නේ නැහැ. මරණය කියන්නේ ප්‍රීතිමත් දෙයක් නෙවෙයි. බන්දුසේන පියාණන් අප අතරින් වියෝ වීම අපිට ප්‍රීතිමත් දෙයක් නෙවෙයි. ඥාතීන්ට, දරුවන්ට, හිතවත් සියලු දෙනාට, පවුලේ අයට ඒ කිසිසේත් ප්‍රීතිමත් අවස්ථාවක් වූ සිදුවීමක් වෙන්නේ නැහැ. ඒ දුක්මුසු දෙයක්, කනගාටුදායක දෙයක්. එතකොට අපි ඒ අමතක වෙන්නට ඇරියද? නෑ. අපි සිහිපත් කරනවා බෞද්ධයන් හැටියට 7 වෙනි දවසේ 3 මාසයක් සම්පූර්ණ වෙච්ච දවසේ, වර්ෂයක් සම්පූර්ණ වෙච්ච දවසේ ඊළඟට වර්ෂ පිළිවෙලින් අපි සිහිපත් කරනවා. ඇයි මේ දුක්මුසු සිදුවීමක් අපි වරින් වර සිහියට නගාගන්නේ? දුක්මුසු සිදුවීමක් නම් අපි කලින් කතා වුණා එය අමතක කිරීමෙන් අපිට සැනසෙල්ලක් ලැබෙනවා කියලා. එහෙමම කිව්වා අපි දැන් අපේ ජීවිතයට ඊටාම තදින් බලපාන දෙයක් පියාණන් මෑණියන් අප අතරින් වියෝ වීම අපේ ජීවිතවලට තදින්ම බලපාන දුක්මුසු දෙයක්. ඒත් අපි ඒ දුක නැවත නැවත සිහිපත් කරනව නේද? එතකොට ඔබට කියන්න පුළුවන් අපි සිහිපත් කරන්නේ සත්‍යචේතනාවෙන් යුතුයකමක් ඉෂ්ට කරන්නයි කියලා. ඇත්තයි. යුතුයකමක් ඉෂ්ට කරන්නටයි සැරසෙන්නේ. එතකොට ඉතින් කියන්න පුළුවන් අපි මේ මිය ගිය අයගේ ගුණ සිහිපත් කරනවා. අපි වෙනුවෙන් කරපු සේවය සිහිපත් කරනවා. අපි වෙනුවෙන් දුන් ආදරය අපි දියුණු කරන්නට අපිට යම් යම් දේවල් උපයාසපයා අපි මේ තත්ත්වයට පත් කරන්නට ඒත් කරපු දේ අපි සිහිපත් කරනවා කියන තැනට ඔබ එනවා. ඊටම හොඳයි. එතකොට ඒ ඔබේ කලගුණ දක්කම ප්‍රකට කරන අවස්ථාවක්. හොඳයි. එයින් ඔබේ සිතට සැනසෙල්ලක් අත් වෙනවා. ඇයි? අපි පියාණන්ගේ ගුණ සිහිපත් කළා. අපි පියාණන්ව අමතක කරේ නැහැ. අපි වර්ෂයක් පාසා එතුමාව සිහිපත් කරනවා. සිහිපත් කරලා ධර්ම දේශනාවක් පවත්වා ගන්නවා. දානකට ස්වාමින් වහන්සේලා ආරාධනා කරලා වඩා හිඳුවා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ බුද්ධ ප්‍රමුඛස්ස බික්කු සංඝස්ස. එහෙමනේ කියන්නේ. බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝ රත්නය ආරාධනා කරලා සිව්පසයෙන් උපස්ථාන කරනවා. පින් වැඩෙන දෙයක්. එතකොට ඔබට සිතට සැනසෙල්ලක් අත් වෙනවා මේ පියාණන් වෙනුවෙන් අපි කළ යුතු යුතුයකම් කළාය කියලා.
එතකොට මේ තියෙන දුක සතුටට හරවා ගැනීම පිණිසයි මේ දෙක කරේ. කාටද දුක? මැරිච්ච අයට නෙවෙයි, ඉන්න අයටයි. ඉන්න අයගේ දුක තුනී කර ගැනීම සඳහා කරන එක්තරා සම්‍යක් උපක්‍රමයක්, යහපත් වූ උපක්‍රමයක් තමයි සිහිපත් කරලා දන් පින්කම් කරලා පින් අනුමෝදන් කිරීම. එතකොට මෙහි වැඩිම සිද්ධ වෙන දේ කුමක්ද? පින් අනුමෝදන් කිරීම. ඉතා හොඳයි. එතකොට අපි මේ වර්ෂයකට සැරයක් මේ දානමය පින්කමේ දෙන්නේ, ධර්ම දානමය පින්කමක යෙදෙන්නේ අපි යුතුයකමක් විදිහටයි. යුතුයකමක් විදිහටයි. එහෙම නැත්නම් අනිත් අය බණි. මෙහෙ නෙවෙයි මම කියන්නේ සාමාන්‍ය සම්ප්‍රදාය. එහෙම නැත්නම් හොඳ නැහැ. තාත්තා හීනෙන් පෙනේ. භූමික මගහැරියා නේද කියලා අහයි. අම්මා අහයි. අනිත් සහෝදර සහෝදරිය අහයි. කියන නිසා සමහර අය ඒ වගේ දේවල් කරනවා. තමන්ගේම සිත තෘප්තිමත් කර ගැනීම සඳහා කරනවා. ඒක හරියට වඩා ටිකක් හොඳයි. තමන්ගේ සිත තෘප්තිමත් වීමෙන්, සතුටටපත් වීමෙන්, සංතෘප්ත භාවයටපත් වීමෙන් මේ වචනේ තමයි මම ඔබට කියන්නේ. ඔබට යහපතක් වෙනවා. සංතෘප්ත භාවයටපත් කර ගැනීම. මගේ දේශනාවක මම කල්ැතුව කිව්වා තණ්හාව නැත්තම් ආශාව හැමෝම ළඟ තියෙනවා. මේ හිල්ලෙත කලයක් වගේ කවදාවත් මේක පුරවලා ඉවරයක් කරගන්නට බෑ කියලා. එයින් කියන්නේ මිනිස්යාගේ චිත්ත සංතානය තෘප්තිමත් වෙන්නේ නැහැ කියන එකයි. නමුත් මම මෙතනදී භාවිතා කරන්නේ තෘප්තිමත් වෙනවා කියලා. තෘප්තිමත් උනායි කියන එක. තෘප්තිමත් භාවයටපත් වෙන්නේ කුසලයේ යෙදීමෙන් පමණයි. කොයි තරම් ඇඳුම් පැළඳුම් ගත්තත්, කොයි තරම් බඩු මුට්ටු රැස් කරත්, කොයි තරම් ඔබේ අවශ්‍යතා ආශාවන් ඉෂ්ට සිද්ධ කරගත්තත්, කාට කොයි තරම් යුතුයකම් ඉෂ්ට කරත්, තණ්හාව හේවත් ඇල්ම නැත්තම් ආශාව කියන කලේ නම් කවදාවත් පුරවලා නිම කරන්නට බෑ. එහි හිලක් තියෙනවා. හිලක් නැති කලේ තමයි ඔබ අද පුරවන්නේ. පින්කම් තුලින් පුරවන්නේ හිලක් නැති කලේ. කුසලයෙන් පිරෙනවා. ඒතර ඔබට කියන්න පුළුවන් ඉතින් කුසලයේ පිරিলা අවසානයක් තියෙන්න ඕනනේ කියලා. මෙහි අවසානයක් නැහැ. කොච්චර හරි පුරවන්න පුළුවන් කලයක්, අමුතු කලයක්. නමුත් හිල්ලලා ඉවතට යෑමක් නැහැ. වෙනස තියෙන්නේ එතනයි. ඒක නිසා දැන් ඔබ මේ කරන්නේ තෘප්තියටපත් වීමක්. තෘප්තිමත් වන්නට අඩුපාඩු සකසා ගැනීමක්. තෘප්තිමත් කරන ආධ්‍යාත්මික කලයේ පින් කලයේ තරමකින් පූර්ණ කර ගැනීමක්. ඒක නිසා ය හොඳයි. යුතුයකම් ඉෂ්ට කිරීම. එහෙමත් සමහර අයත් කියනවනේ තාත්තා පොඩි කාලේ අපිට මේ දේවල් කළා, මෙච්චර දේවල් කළා, තාත්තා අපිට හරි ආදරෙන් හිටියේ. එතකොට අපි ඒ නිසා යුතුයකමක් විදිහට මේ දේවල් අපි කරනවා. අපි දානෙ දෙනවා. තව වෙනත් පින්කම් කරනවා. බණ කියව ගන්නවා, ධර්ම දේශනාවලට සවන් දෙනවා. මේ දේවල් අපි කරනවා. දැන් මම මේ තාමත් කතා කරන්නේ දායකයා පිළිබඳ, ප්‍රතිග්‍රාහකයාගේ පැත්ත නෙවෙයි. දෙපිරිසක් ඉන්නවනේ. ඔය ඇත්තෝ එක පැත්තක්. ඒ කියන්නේ දෙන පිරිස. කුසලයේ හරි කළගුණ හරි දක්වන පිරිස. එතකොට මේ ලබා ගන්නා පිරිසක් ඉන්නවා. එයාට කියන ප්‍රතිග්‍රාහක පිරිස. මෙතන ප්‍රතිග්‍රාහක පිරිසක් නැහැ. ඉන්නේ එක්කෙනයි. ඒ තමයි මේ බන්දු සේන පියාණන්. අපි තාමත් කතා කරන්නේ එතුමා ගැන නෙවෙයි. එතුමා වෙනුවෙන් මේ කළගුණ දක්වන අපි වෙනුවෙන් අපි ගැනයි කියන්නේ. එතකොට මම මේක ඉතා පැහැදිලි කරලා ඔබට දෙන්නම්. ඔබේ සිත හදා ගන්නට, අර හිතේ පැවතිච්ච දුක නිවා ගන්නට යම් තරමකින් හරි මේක ඉවහල් වෙනවා. කෙසේද? ඔබ මානසිකව ඔබේ සිත රවට්ටා ගැනීමකින්. මං කියන්නේ හාමුදුරුවෝ කියන බණ නෙවෙයි. රවට්ටා ගැනීම කියලා කියන්නේ නරක චේතනාවෙන් නෙවෙයි. යහපත් චේතනාවෙන් රවට්ටා ගැනීම. කොහොමද? ඔබේ හිත හදා ගන්නවා. තාත්තා ජීවිත කාලයක් තුල අපිට මේ දේවල් කළා. අපි ඒ වෙනුවෙන් තාත්තේ 3 මාසෙ තාත්තට දානෙ දුන්නා. 7 දවසක් දුන්නා. දැන් අවුරුද්දකට සැරයක් අපි දානෙ දෙනවා. අවුරුදු 5 දෙනවා. මෑණි කෙනෙක් හෝ පියාණන් කෙනෙක්ට ඒ කරපු දේවල් වලට හරියන්න කිසි දවසක ඔබට සෑහීමකටපත් වෙන්නට දේවල් කරන්න බෑ. කවදාවත් බෑ. දෙමාපියෝ දෙන්නම එහෙමයි. අර කියනවනේ කීමට අම්මගෙන් බීපු කිරි සාගර ජලයට වැඩි කියලා. ආත්මයක් පාසා
එහි ණය ඔබට කිසි දවසක ගෙවලා නිම කරන්නට බැහැයි කියනවා. ඇයි ඒ? අපි හිතමුකෝ පොඩි කාලේ කිරි කල 10ක් බිව්වා කියලා. ඔකේ මිලක් තියෙනවනේ කිරි බෝතලයක් කීයද? මිලක් තියෙනවා. ඇයි එහෙනම් මිල කළ නොහැකි කියන්නේ? මිල කළ නොහැකි කියන්නේ කිරි බින්දුවක් බවට පත් වෙන්නට ලේ බින්දු කීයක් අවශ්‍යද කියලා ඔබ කල්පනා කරලා තියෙනවද? ඔබ එහෙම බැලුවොත් ඒ මව්ගයන්ගේ ලේ නෑ. කිරි බවට පත් කරලා දීලා. තාත්තා පියාණන් ඔබට දේවල් ගෙනත් දෙන්නේ, ඔබේ දේවල් කරන්නේ සමහර විට කඳුළු හංගගෙනයි. අතේ සල්ලි නැති වෙලාවල් තියෙනවා. ඔබ දේවල් ඉල්ලලා අඬන්නේ නැති. තාත්තට ඒවා ලබා දෙන්න පුළුවන් අවස්ථාවල තාත්තා සතුටු වෙන්නේ නැති. ලබා දෙන්න බැරි අවස්ථාවල ඒ පියාණන් පැත්තකට වෙලා ඔබට නොපෙනී ඉකි ගහන්න ඇති. පිරිමින්ගේ කඳුළු එළියට පේන්නේ නැහැ. ඒවා ගලන්නේ ඇතුළටයි. තාත්තා කෙනෙක්ගේ දුක පේන්නේ නැති නිසායි. අම්මලා අඬනකොට අම්මලාගේ මූණු දිගේ කඳුළු බේරෙනවා. එතකොට අපි ගිහින් කඳුළු පීනවා අම්මයා අඬන්න එපා කියලා. තාත්තාගේ කඳුළු ඇහෙන් පිටට නෙවෙයි ගලන්නේ ඇහෙන් ඇතුළටයි. දරුවෙකුට දඬුවම් දුන්නාන් පස්සේ ඕනෑම තාත්තා කෙනෙක් හදවතින් වැළපෙනවා. තාත්තලාට හෝ අම්මලාට යුතුයකම් ඉෂ්ට කරලා ඔබට සෑහීමකටපත් වෙන්න කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මම එකෙන් කියන්නේ නැහැ ඔබ මේ යුතුයකම් කරන්න එපා කියලා. ඒක කළ යුතුයි. මම කලිනුත් කිව්වා ඔබේ හිතට සැහැල්ලුවක් සහනයක් ලැබෙනවා ඇති. තාත්තා මෙච්චර දේවල් කරා ඒ වෙනුවෙන් මම දානයක් දුන්නා. මටත් මගේ මෑණියන් සහ පියාණන් සිහිපත් වෙනවා. ඒ වගේමයි මගේ අම්මා තාත්තා වගේම මට සලකපු දෙන්නේ අපේ සුදු අම්මගේ අම්මයි තාත්තයි. මට සැලකුවේ පුතෙක්ට වගේ. මම ඔබට කියන්නේ එකක්වත් නෙවෙයි. මම මේ යම් දේවල් වල තියෙන වික්ෂිප්ත භාවයන් ඔබට පෙන්눔 කළා. එතකොට අපි සැබෑවින්ම දැන් අපි ගැන අපි කතා කරා. දායකයෝ ගැන කතා කරා. දායක පිරිස, කුසල් දායක පිරිස, කුසලයේ දෙන පිරිස. ඒ වගේම මේ අපි ඒ දෙන දේවල් තුලින් දරුවෝ විදිහට අපි හිතා දා ගන්නා පිරිස විදිහට. දැන් මම මේ කතා කරන්නේ වැදගත්ම කෑල්ල ගැන. ප්‍රතිග්‍රාහකයා ගැනයි. අපි හැමෝගෙම ප්‍රාර්ථනාවේ තියෙන්නේ මිය ගිය පියාණන්, එහෙම නැත්නම් මෑණියන් හරි දැන් මෙතනදී පියාණන් වෙනුවෙන් සුඛිත මුදිත භාවයට පත් කිරීමේ වැඩපිළිවෙල තමයි අපිට අවශ්‍යතාවය තියෙන්නේ මෙතන. ප්‍රධානම දේ ඒකයි. අපි ඒ පියාණන්ට යහපත් තත්ත්වයක් උදා වේවා කියලා අපි මේ දේවල් කරන්නේ. මෙතන සංගවිච්ච වෙනත් හේතු නැහැ. අපිට වෙන්න ඕන එකම දෙයයි තියෙන්නේ මා ප්‍රාර්ථනාවේ මුලින් කීවක් මෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයටපත් වේවා. එතෙක් අතරමඟ සසරේ භව ගමනේදී කිසිදු අනතුරුදායක භවයකටපත් නොවේවා කියන චේතනාවයි. ඒ සඳහා අවශ්‍ය දේ කුමක්ද? ඒ සඳහා අවශ්‍ය වෙන දේ තමයි කුසලයක් සම්පාදනය කරලා ඒ පින අනුමෝදන් විය යුතුයි. කුසල් කර්මයක් කරලා අනුමෝදන් කරන දෙයට කියනවා පින. කුසලයේ සහ පිනේ වෙනසයයි. කුසල් අනුමෝදන් වෙන්න බෑ. පුඤ්ඤන්තං අනුමෝදිත්වා. කුසලේ නෙවෙයි අනුමෝදන් වෙන්නේ පිනයි. පින රැස් වෙන්නේ කුසලයේ නිසයි. කුසල් කර්ම තියෙනවා, අකුසල් කර්ම තියෙනවා. මේක මම දැක්ක මගේ ප්‍රශ්න අහලා තියෙන එක්කෙනෙක් දුක් අහලා තිබුණා. මම කිව්වා මම වෙන දවසක කියන්න කියලා දා වෙලා තිබුණේ නැහැ. මේක තමයි සත්‍ය කතාව. එතකොට ඒ පිනයි අපි අනුමෝදන් කරන්නේ. පින අනුමෝදන් වෙන්නට නම් ඒ අනුමෝදන් වෙන්නට සුදුසු තත්වයක සිටිය යුතුයි. සම්බන්ධතාවයක් තිබිය යුතුයි. අපි යම් කුසලයක් කරනවා නම් පියාණන් ඒ ඉලක්ක කරලා අපි කළ යුතු දෙයක් තියෙනවා. පළවෙනිම අපි එයාව සම්බන්ධ කරගත යුතුයි අපිත් එක්ක මනසින්. යම් තැනක උත්පත්තිලාභීව ඉන්නවා නම් පින් ගන්න පුළුවන් තැනක සම්බන්ධ වෙන්න පුළුවන් තැනක ඉන්නවා නම් ඒත් අපිත් එක්ක සම්බන්ධ වෙලා යහපත් දෙයක් කෙරෙනකොට ඇති වෙන ප්‍රීතිය දැක බලා ප්‍රීතියටපත් වීමට කියනවා අනුමෝදන් වීම. වචන තුනකින් හැදලා තියෙන්නේ. අනුමෝදනය කියන්නේ ඒකයි. දැක බලා සතුටටපත් වීම අනුමෝදනයයි. දැක එහෙනම් දකින්න ඕනේ. දැක්කට විතර අපි බලන්නත් ඕනේ. දැක බලා අනුමෝදන් ඒ අනුව සිත පැහැදවා ගන්න ඕනේ. දැන් මේ ඇත්තෝ මගෙන් ධර්මදේශනයක් අහලා
යම් දෙයක් ඉගෙනගෙන සිත පහදවා ගන්නවා නම් ඒ අනුව යමට තමයි අනු කියන්නේ අනුමෝදන් කියන්නේ. ඒ අනුවම ගිහිල්ලා එයත් අනේ කොච්චර එකක්ද අහපු දේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා අර අපේ කමෙන්ට් වල තියෙනා වගේ ඒකට කියන අනුමෝදන් වීමයි කියලා. දැන් ඒ ඇත්තෝ මගේ වීඩියෝ බලලා අනුමෝදන් වීමක් එනවා. දේශනේ අහලා අනුමෝදන් වීමක් එනවා නේ සාදු කියලා. සාදු කියන්නේ යහපත් කියන එකයි. ඉතින් මෙතනදී වෙන්න ඕන වැදගත්ම දේ අපි දෙන තෑග ලබා ගන්නා ගැන වඩාත් විමසිලිමත් විය යුතුයි. අද ධර්මදේශනයක් කරත් දානයක් මානයක් පිළිගන්නුවත් එතනදී වැඩියෙන්ම අවධානය ලක් වෙන්නේ දේශනාව අහන්න එන පිරිස දිහා. දේශකයන්න් වහන්සේ දිහා. දේශනේ සහ දේශනෙන් පස්සේ සංග්‍රහ කටයුතු දිහා. මේවට තමයි 95ක් මේ අත්තන්ගේ අවධානය යොමු වෙන්නේ. 105ක් විතර අර පියාණන්ගේ නම කියනකොට මතක් වෙනවා. අඩුම ගානේ බණ පුරාවට මතක් වෙන්නේ නැහැ. මාතෘකාව දේශකයා දිගින් දිගටම එහි එල්ලි ගියොත් මතක් වෙනවා. එහෙම නැතුව අමතක කරලා වෙන පැත්තකට කතාව හැරෙවොත් මතක් වෙන්නේ නැහැ. ඉතින් මේ අනුව ඔබට හිතන්න පුළුවන් ඒත් අනුමෝදන් වෙන්න ඉද කියලා. මෙතන තියෙන වෙන මාතෘකාවක්. ඒක නිසා අනුමෝදන් වෙන්නේ නැහැ. අනුමෝදන් වෙන්නට නම් එහින් කුසලයක් රැස් වෙන්න ඕනේ. කුසලේ පින බවට පත් විය යුතුයි. ඒක නිසා මම මේ දේශනා කරන්නේ මේ ගෙදරත්තන්ට විතරක් නෙමෙයි, ඒවට නෙමෙයි. ඒයි මෙහෙම කරනවට නෙවෙයි. ලෝකවාසී සියලු දෙනාටයි. එතකොට බොහෝ දෙනා කරන වැරදි මා අද මේ කැමරාව ඉස්සරහා කියන්නේ. අපි දානයක් හරි කුසල කර්මයක් හරි කරන්නේ කෙසේද කියන එක. එතනදී පළවෙනි සාධකය වෙන්නේ ප්‍රතිග්‍රාහකයයි. ප්‍රතිග්‍රාහකයා යහපත් කෙනෙක් වෙන්න පුළුවන්, අයහපත් කෙනෙක් වෙන්න පුළුවන්. කොයි ආකාරයක කෙනෙක් වුණත් චුති චිත්තේ සහ ප්‍රතිසන්දි චිත්තේ කියන දෙකේ බලපෑමෙන් තමයි උත්පත්ති සිද්ධ වෙන්නේ. මරණ මොහොතේ ඇති වුණු සිතුවිල්ල ප්‍රබලම සිතුවිල්ල මතයි ඊගාව භවයේ සකස් වෙන්නේ. එතකොට බැරිලත් අපි හිතුවොත් මෙයා පින් අවශ්‍ය තැනක ඉන්නේ කියලා පින් රැස් කරලා දීමේ යුතුයකම අපි ළඟ තියෙනවා. අඩුපාඩු සකස් කර දීමේ යුතුයකම තියෙනවා. පින් ඇති වෙන්න තිබුණත් පිනෙහි සීමාවක් නැති නිසා එහෙම පින් අනුමෝදන් කිරීම අපි විසින් කරන තවත් යහපත් කාර්යයක්. අර සමහර අය අහනවා මනුෂ්‍යාත්මයකට ගිහිල්ලා තිබුණොත් පින් ගන්න බැරි තැනක හිටියොත් දෙවි කෙනෙක් හරි වෙලා හිටියොත් නැත්නම් නිර්වාණගාමී වෙලා හිටියොත් මෙයාට දෙන පින් වලින් වැඩක් තියේද කියලා. පින් ගන්න බැරි අවස්ථා තියෙනවා. පින් ගන්න බැරි අවස්ථාවක හිටියත් ඔබ යම්කිසි කුසලයක් කරොත් එයින් ලොකු වැඩක් ඔබට සිද්ධ වෙනවා. පළවෙනි එක පරාර්ථකාමී වීම අර බුදුතුකම් ඉෂ්ට කරන්න පරාර්ථකාමී වීම නිසා ඇතිවෙනා වූ ඔබේ සිතේ යහපත් ස්වභාවය. දෙවෙනි එක තමයි ඔබ යමක් එළියට දුන්නා නම් ඊට සමාන දෙයක් ඔබට ලැබෙනවා කියන දේ. පියාණන් අනුමෝදන් වුනේ නැත්නම් ඒක විශ්වගත වෙනවා. ඔබ යහපත් චේතනාවෙන් දේ කරේ. ඒ නිසා ඒ ඔබට රිටර්න් එකක් විදිහට එනවා. ඊළඟට ඔබේ චේතනාව යහපත් නිසා ඔබට එහි විපාකයේ තියෙන චේතනහම් වික්කවේ කම්මං වදාමි. ඔබ යමෙකුට කිව්වා නම් මේ ගියත් එකට මෙයාගේ මේ භව ගමන යහපත් වේවා කියලා ඒත් ඔය තත්ත්වෙකින් නිර්වාණයට හරි ගිහිල්ලා හිටියත් ඔබට ඒ රිටර්න් එකක් විදිහට එනවා පස්සට එනවා. අවඩක් වෙන්නේ නැහැ. ඒක නිසා කොයි ආත්මික මිය ගිය කෙනා හිටියත් ඔබට යහපතක්මයි වෙන්නේ. ඒක නිසා එතන ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි බැලිය යුත්තේ මෙයා වෙනුවෙන් අපි කළ යුතු හොඳම දේ කුමක්ද කියන එකයි. හොඳම දේ තමයි කුසල කර්මයක් කිරීම. එයින් පිනක් රැස් කර ගැනීම. අනුමෝදන් වෙන්නේ අපි ගාතාව කියලා අනුමෝදිත්වා කියනකොට නෙවෙයි. ඔක ලොකු වැරද්දක් අද සමාජයේ තියෙන. අපි පින්කම සම්පූර්ණයෙන්ම අවසන් කරලා ගාථා වලින් දෙවියන්ට පින් දෙනවා. පුඤ්ඤන්තං අනුමෝදිත්වා. ඥාතින්ටත් පින් දෙනවා. ඊට පස්සේ ප්‍රාර්ථනා කරනවා ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ මියගිය මේ ඥාතිය සුඛිත මුදිත භාවයටපත් වේවා. ප්‍රාර්ථනා කරනවා. එතකොට අපි බලන්න ඕනේ මෙයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙලා තියෙනවද නැද්ද කියලා. අපි බලමු පිනක් අනුමෝදන් වෙන්නේ කොයි තැනේදීද කියලා. දැක බලා ඒ අනුම සතුටු වීම. අනුමෝදනයි කියලා මම ඔබට කිව්වා. ඒ අනුව සතුටු වීම. දැක බලා සතුටු වෙන්නේ. කුමක් දැක බලාද? පින්කම දැක බලා. ධර්මදේශනයක් පැවැත්වෙනවා දැක බලා. ඊට සවන් දෙන්නට පුළුවන් නම් සවන් දීලා තමයි ඒ සතුටටපත් වෙන්නේ අනුමෝදන් වෙන්නේ. එතකොට ඔබ දානයක් දෙනකොට
සතුටු වෙන්නේ පින් අනුමෝදන් වෙන්නේ කොයි අවස්ථාවේද? දානේ දෙන අවස්ථාවේ විතරක්ද? නෑ. පූර්ව කුසල චේතනාව කියලත් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ රැස් වෙන්නට කලින් සිද්ධ වෙන්නට කලින් චේතනාවක් ඔබට එනවා දානයක් දෙන්නට. අපේ පියා මිය ගිහින් වසර මේ පමණයි, වසර 3යි. අපි එහෙනම් යම් කුසල කර්මයක් කළ යුතුයි කියන සච්චේතනාව ඔබට එනවා. අන්න පූර්ව කුසල චේතනාව. ඒ මොහොතේ ඒ සිතුවිල්ල ආපු වෙලාවෙ ඔබට පුළුවන් පියාණන් සිහිපත් කරලා එයින් රැස් වෙච්ච කුසලේ පූර්ව කුසල ක්‍රියාවක් නේ, කුසල ක්‍රියාවක්. එයින් පිනක් අනිවාර්යෙන් ජනිත වෙනවා. පූර්ව කුසල චේතනාව. එයින් ජනිත වන පින ඔබට පුළුවන් සිහිපත් කරලා මේගේ පියාණන් අනුමෝදන් කරන්න. කොමක්ද? ඔබ ලෑස්ති වෙනකොට පියාණන්ව සිහිපත් කරගෙන පියාණනි දානයක් දෙනවා, බණක් කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔබ වහන්සේ මිය ගිහින් අපි අතරින් ගිහින් වසර 3ක් වෙනවා කියලා සිහිපත් කරන්න. සිහිපත් කිරීමෙන් තමයි ඔබට මේ මියගිය ඥාතිය සමග යම් මානසික සම්බන්ධතාවයක් ඇති වෙන්නේ. ඒ තුලිනුයි එයා යම් තැනක ඉඳලා දැක බලා අනුව සතුටු වෙන්නේ, අනුමෝදන් වෙන්නේ. එතකොට අපි විශ්වාස කරලායි දෙන්නේ මේ පියාණන් දකින්නවා ඇති කියලා. දැනෙනවා ඇති කියලා විශ්වාසයෙන් දෙන්නේ. විශ්වාස පරමාඥාති. එතකොට පූර්ව පුණ්‍ය අනුමෝදනය සිද්ධ වෙනවා. දෙවෙනුව අපි දානෙම උදාහරණයක් ගත්තොත් දානේ දෙන්නට සූදානම් වෙච්ච ඊළාව ඉඳලා ඔබ මනසින් සම්බන්ධ වෙලා ඉන්න පියාණන් එක්කයි. පියාණනි අපි ඔබ වෙනුවෙන් දානේ දෙන්න රැස් වෙනවා. ඊළඟට පියාණනි අපි ස්වාමීන් වහන්සේලා වැඩමෙව්වා. හිතින් පුළුවන් අපිට මේ දෙක කරන්න. පියාණනි අපි දැන් දානේ දීලා උන්වහන්සේලාගේ කුස පුරවනවා. උන්වහන්සේලා ඊටම සතුටින් අපිට පින් අනුමෝදන් කරනවා, අපිට අනුශාසනාවක් කරනවා. පියාණනි ඔබත් මේ අවස්ථාවට සහභාගී වෙන්න. එතකොට මේ දිකටම පියාණන් අපිත් එක්ක ඉන්නවා. පියාණන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ආත්මික නම් ඉන්නේ. අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. පින් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. වෙනත් ආත්මිකට ගිහිල්ලා තිබුණොත්, යහපත් ආත්මික ඉන්නවා නම්, මනුස්ස ආත්මික ගිහිල්ලා තියෙනවා නම් චේතනාමය වශයෙන් ඔහුට යහපතක් වෙනවා. පින් අනුමෝදන් වෙන්න දන්නේ නැහැ. නමුත් ඔබ චේතනාව සිතින් සිහිපත් කරනවා අපේ පියාණන්ට මේ පින් අත්පත් වේවා, පියාණන්ට යහපතක් වේවා කියලා. එතකොට ඒ පියාණන් යම් භවයක නැවත උත්පත්ති ලැබිලා තියෙනවා නම් චේතනාමය වශයෙන් එයාගේ සුවපත් වීමක් වෙනවා. ඔබ දන්නවා අපි මෛත්‍රී භාවනාව කළා සුවපත් වේවා කියනකොට බොහෝ ඈතින් නැත්te සුවපත් වෙනවා. ඒ වගේමයි ඔබ මෙතනදී ඒ මියගේ ප්‍රාණකාරය සිහිපත් කරලා යමක් කරනකොට ඒ අයට චේතනාමය වශයෙන් යමක් වෙනවා. යම්කිසි භූත ආත්මික, භූත ආත්මය කියන්නේ භූත කියන එකෙන් ගම්‍ය වෙන්නේ අභූත භූත. අභූත කියන්නේ මිනිස්සුන්ට, පේන අයට, සත්තුන්ට. භූත කියන්නේ නොපෙනෙනා වූ කියන චේතනාව වෙන්නේ යක්කුන්ට නෙමෙයි. යක්ෂ, പ്രേත, භූත, පිසාච, කුම්භාණ්ඩ, දේවතා, දේව, බ්‍රහ්ම ඒ සියලු දෙනා භූත කොටස්. ඒවත් අමනුෂ්‍යයෝ. යහපත් අයහපත් කියලා බෙදා ගන්නවා. ඒතර ඔක්කොම එකම කැටගරි එකකින් ඉන්න කට්ටියයි. එතකොට ඒ ඇත්තන්ට පින් බලාපොරොත්තුෙන් ඉන්නවනම්, පින් අනුමෝදන් වෙන්න සූදානම්ෙන් ඉන්නවනම් ඔබේ ආරාධනාව මේගේ අයට ආරාධනා කරලා පින් අනුමෝදන් කරන්න. බොහෝ අය ඒ නිවෙස් තුල නිවෙස්වට ගෙවසෙනවා. එතකොට මේ දේ බලලා සන්තෝෂයටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. දැක බලා සතුටු වීම, අනුමෝදන් වෙනවා. සතුටක් ඇති වෙන හැම වෙලාවකම සිතේ ස්වභාවය වෙනස් වෙනවා. ඔබ දන්නවා ඔබට යම් කිසි කනගාටුදායක තත්ත්වයක් තිබුණොත්, අපහසුතාවයක් තියෙන සිතක් තිබුණොත් කනගාටුදායක වෙලාවක ඔබට අපහසුවක් දැනෙනවා. හැබැයි ඔබ සතුටටපත් වුණොත් යම් කිසි ක්‍රමයකින් ඒ සතුටටපත් වෙනකොට ඔබට ලොකු සහනයක් දැනෙනවා. එතකොට ඔබේ මියගිය ඥාතියටත් එසේමයි. ඒ අය සතුටටපත් වෙනකොට ලොකු සැනසෙල්ලක් දැනෙනවා. ලොකු තදබද වීමක් සිතේ තිබුණා වගේ දැනුණා. ගතේ තිබුණා වගේ දැනෙනවා. ඔබ බලන්න දුක් මුසු අවස්ථාවකටපත් වුණාම මේ ඔක්කොම ගල් වෙලා වගේ තදබද වෙලා ඔළුව තදබද වෙනවා. ඇඟ තදබද වෙනවා. හිර වෙලා වගේ හරි අපහසුදායක තත්ත්වයක් තියෙනවා. සියුම් ශරීරයෙන් ඉන්න මියගේ ඥාතින්ටත් එසේමයි. එතකොට ඒ ඇත්තෝ යම්කිසි හේතුවක් නිසා සතුටටපත් වෙනකොට ඒ අයගෙත් මේ ඔක්කොම රිලීස් වෙනවා, නිදහස් වෙනවා, සැනසෙල්ලටපත් වෙනවා, සතුටටපත් වෙනවා විතරක් නෙවෙයි
සැනසෙල්ලටපත් වෙනවා. ශරීරයට අපුරු සන්තෝෂයක් දැනෙනවා. ඇයි? යහපත් දෙයක් අහනකොට සතුටුයි. ඒක සමහර අය කියන්න පුළුවන් බණ අහන්න කැමති නෑ නේද යක්කු භූතේ ප්‍රේතයෝ කියලා. සමහර අය අහනවා. සමහර අය අහන්නේ නෑ. අපි ළඟ අපි දන්න අඳුරන මිත්‍රයෝ ඉන්න පුළුවන්, ඥාති ඉන්න පුළුවන්, දූ දරුවෝ ඉන්න පුළුවන්. ඒ ඇත්ත එහෙමයි නේද? සමහර අය අහන්න කැමති දෙයක්, සමහර අය අකමැති. එතකොට අහන්න සැලැස්වීමේ උපක්‍රම තියෙනවා. මියගිය අපේ කෙනා ධර්මය අහන්න අකමැති කෙනෙක් වුණොත් අපිට ඒ සඳහා ක්‍රම උපාය යොදා ගන්නට පුළුවන්. ඒ තමයි ස්වාමීන් වහන්සේලා සමහර අය යම් ප්‍රබෝධමත් දෙයක් කියන්නේ. කවියක් කියයි. කවියම බණ කියන එක නම් වැඩක් නැහැ. යම් කිසි ගාථාවක් කියයි. සිත පැහැදෙන දෙයක් කියයි. සැබෑ බෞද්ධයෙක් නම් මේ ගිහිලා ඉන්නේ එයා බුදුන් වහන්සේ ගරු කරන කෙනෙක් නම් උන්වහන්සේට වන්දනා කරනකොට ඒ සමග එකතු වෙනවා. අපිත් වන්දනා කරා බුද්ධ වන්දනාව. එතකොට එතෙන්ට එකතු වෙනවා. යහපත් කෙනෙක් නම් මේ පින් ගන්න පුළුවන් කෙනෙක් නම් මට උඹලගේ පින් ඕනේ නැහැ කියන අත්ව ඉන්නවා. ඒ අයත් සමබර කර ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ ජීවත් වෙලා ඉන්න කෙනාට. අපිත් එක්ක යම් පිරිසක් ඉන්නකොට එක්කෙනෙක් අනම්මනම් ජරමර කරනවා නම් අපි යාව හැඩගස්සන්න යොනොයි ක්‍රම යොදා ගන්නවා නේද? එහෙම කරලා අපි කොහොම හරි යම් තත්යකට ගේනවා ඥානවන්තයා. ඒ වගේමයි මිය ගියත් වන්වත් අපි කරා කැඳවන්න ක්‍රම සහ විදි තියෙනවා. ඕනම කෙනෙක් තමන්ට යහපතක් වෙනවට කැමතියි. මිනිස්සුયો කැමති, සත්තුත් කැමති, දෙවිවරු, බ්‍රහ්මයෝ අත්ොත් කැමති. ඒ වගේමයි යක්කු, භූතයෝ, ප්‍රේතයෝ, පිසාචයෝ, කුම්භාණ්ඩයෝ කියන සිවණ පිරිසක් කැමතියි. ඇයි ඒ හැමෝම පෘථග්ජනයි. පෘථග්ජන නිසා ඒ අයට යම් යම් අවශ්‍යතාවයල් තියෙනවා. කැමැත්ත අකමැත්ත තියෙනවා. ඒ ප්‍රධාන එක තමයි වේදනාවෙන් ඉන්නට කවුරුත් කැමති නැහැ. පළවෙනි එක. එතකොට යම් වෙනත් ආත්මයකට ගිය කෙනෙක් වේදනාවේ ඉන්නවා නම් එයා හැමතිස්සෙම සූදානම් වෙන්නේ ඒ වේදනාවෙන් මිදෙන්නයි. එතකොට ඒ ඇත්තෝ මේ ලෝකේ ඉන්නදී ඉගෙනගත්ත යම් යම් දත්යන් එයාලගව ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීම තුලින් එයා දකිනවා මගේ වේදනාව නැති කරගන්න පුළුවන් සතුටටපත් වුණොත් විතරයි කියලා. එතකොට එයාට සතුටු වෙන්නට පුළුවන් තැන් හොයනවා. කුමන සතුටද? නිර්ආමිෂ සතුට. ඇයි ආමිෂ සතුට? ආමිෂ සතුට දිහා බලලා එයාට කවදාවත් සතුටු වෙන්නේ නැහැ. මේක මෙහි වැදගත්ම දෙයක්. ඇයි? ආමිෂ සතුටකින් ආමිෂ දෙයක් ඔබ කරනකොට එය ආමිෂයේ తాවකාලිකයි. ඇයි? ඊට හේතුව නැති වුනහම මේ සතුට නැති වෙනවා. ඒක ඔබට නොපෙනුනාට අන්න අර භූතාත්ම ඉන්න කෙනාට ඉතා හොඳින් පේනවා. අපි දන්නවා දේශනාවේ තියෙන්නේ ඉදිරියට ආත්ම 7ක් සහ පසුපසට ආත්ම 7ක් පේන විදිහට යාලා කාලය අවකාශය කියන දෙකෙන් මිදෙනවායි කියලා. එතකොට බුදුන් වහන්සේ කෙනෙක් එහි සීමා රහිතව මිදෙනවා. නමුත් ඊටදී පහළ කෙනෙක් අවම වශයෙන් ආත්ම 7ක් දක්වා පේන්න පටන් ගන්නවා. එතකොට ඒ අතන පේනවා ආමිෂයේ නිසා ඇති වෙන සතුටට වෙන දේ බලන් ඉන්නදී පේනවා. යම් මුදලක් ලැබුණා සතුටටපත් වුණා. මුදල ඉවර වුණා සතුට නැති වුණා. මෙන්න මේ විදිහට යම් කෙනෙක් නිසා නැත්නම් යම් දෙයක් නිසා ඇති වෙන ප්‍රීතියට කියනවා ආමිෂ ප්‍රීතියයි කියලා. එතකොට ඒ දේ හෝ ඒ කෙනා තමා තුළින් ඉවත් වෙනකොට ආමිෂ ප්‍රීතිය අවසන් වෙනවා. එයා දුකටපත් වෙනවා. නිරාමිෂ ප්‍රීතිය කියන්නේ යම් කෙනෙක් නිසා හෝ යම් දෙයක් නිසා ඇති නොවන්නා වූ ප්‍රීතියයි. හේතු රහිත ප්‍රීතියයි. ආමිෂ ධන නිර්ආමිෂයි. නිරාමිෂයි. එතකොට කොහොමද එහෙම පිනක් ඇති වෙන්නේ? එහෙම සතුටක් ඇති වෙන්නේ කොහොමද? ඕන තරම් දේවල් තියෙනවා. කෙනෙක් නැති, දෙයක් නැති. කොමක්ද ඒ තමයි කුසලය. කුසලය කියන්නේ දෙයක් නොවේ. කුසලය කියන්නේ කෙනෙක් නොවේ. ඒ නිසාත් යන පින කියන්නේ කෙනෙක් නෙවෙයි. පින කියන්නේ දෙයක් නොවේ. ඒ නිසා ඇති වෙනවා නම් සතුටක් ඒ නිරාමිෂ ප්‍රීතියක්මයි. නැති වෙන්නට හේතුවක් නැහැ. කුසලය නැති වෙන්නේ නැත. පින නැති වෙන්නේ නැත. පුඤ්ඤං චෝරේහි දුහරං පින සොරාගත නොහැක. ඒක නිසා මෙන්න මෙය ඔබට කවදාවත් නැති වෙන්නේ නැති ප්‍රීතියයි.
කුසලයක් නිසා ජනිත වෙනා ප්‍රීතිය. මේ ඊටාම හොඳින් පේනවා දන්නවා මිය ගිය කෙනාට ඒ ඥානෙ තියෙනවා නම් මනුෂ්‍ය වාසයේදී ධර්මයේ ශ්‍රවණය කිරීමේ සහ ධර්මයේ සිතේ තදින් ග්‍රහණය කර ගැනීමේ වාසනාව යයි. දන්නවා මට මේ එයාට ගයක් හදාගෙන තියෙනවා මගේ පුතා මට හරි සතුටුයි කියන තැනට යත් වෙන්නේ නැහැ. බොහොම පහත් මානසික තත්ත්වයක් තියෙන කෙනෙක් විතරයි එන්නේ. යම් සතුටක් ඇති වෙයි. නමුත් එයාට සැබෑ සතුට ඇති වෙන්නේ අන්නර කුසලයෙන් හෝ පිනෙන් පමණයි. ඇයි හේතුව? දුව හෝ පුතා ගයක් හැදුවට එයාට අත් වෙන සුගතියක් නැහැ. එයා ලොකු තනතුරකට ගියාට මේ ගිය කෙනාට ඇති වෙන සුගතියක් නැහැ. සතුටක් ඇති වෙන දෙයක් නැහැ. ඇයි? ඒ යමක් නිසා සිද්ධ වෙච්ච දෙයක්. යම් දෙයක් නිසා ඇති වෙච්ච පිනක්. ඒක නිසා ඒ නැති වෙන විත්තිය හොඳ ආකාරව යත් දන්නවා. මගේ දරුවට මේ ගේ නැති වෙච්ච දවසට දුකයි. මේ තනතුරේ මට පේනවා මේ දරුවට නැති වෙනවා ඉදිරියේදී. එතකොට දුකයි. ඒක නිසා ඒ සැබෑ සතුටක් කියලා එයා පිළිගන්නේ නැහැ. සැබෑ සතුටක් විදිහට යත්තන්ට යහපතක් වෙන්නේ කුසලයකින් ලැබෙන පිනක් අනුමෝදන් වීමෙන් පමණමයි. සමහර අය හිතනවා මම දැන් ලොකු සල්ලිකාරයෙක් අපේ තාත්තා ඉන්න තැන ඉඳලා සතුටින් නැති මේව දැකලා කියලා. වරද්ද ගන්න එපා කියලා කියනවා. මිය ගිය කෙනෙක් යම් සැනසීමකටපත් වෙනව නැත්තේ නෑ. අනේ හොඳයි කියලා හිතන ඇත්තෝ ඉන්නවා මේ ගියයි. නමුත් ඔහුට ඒකෙන් වෙන දෙයක් නෑ කියලා ඔහු දන්නවා. ඇයි? ඔහුට සතුටක් ඇති වෙන්නේ කුසලයකින් ජනිත වෙන පිනකින් පමණයි. ඔහු බලා ඉන්නේ මෙහෙමයි. මගේ දරුවා ලොකු තනතුරකට ගියා. මගේ දරුවා ලොකු ගයක් හදාගත්තා. දැන් මේකේ ඉඳලා ඒ ධනෙ වියදම් කරලා මගේ පුතා නොයෙක් කුසල කර්ම වල යෙදෙයි. ඒ පින පුතා මටත් අනුමෝදන් කරයි. ඒ අනුව මමත් ගිහින් අනුමෝදන් වෙනවා. අනුමෝදන් කළා නොකළා ඕනම කෙනෙකුට අනුමෝදන් වෙන්න පුළුවන්. අපි දැකලා තියෙනවා යම් අය යහපත් ක්‍රියාවල් වල යෙදෙනවා. සමාජයේ ඉන්නකොට අන්තර්ජාලය දැක්කම අපිට පේනවා. අන්න අහවලාට ගියක් දීලා තියෙනවා. අර පාරේ කාඩ්බෝඩ් ගහගෙන හිටපු අර මිනිහයාට පවුනේ අන්න බලන්න ගයක් දීලා තියෙනවා කියවම අපිට ජනිත වෙන හැඟීම කොහමද? අනේ කොච්චර එකක්ද සාදු කියලා. අනේ සාදු කියලා. කොහමද අපි කරේ? අනුමෝදන් වුණා. ඒක දැක බලා ඒ අනුව සතුටටපත් වුණා. මෙන්න මේ විදිහේම දෙයක් තමයි මිය ගියත් කරන්නේ. අනේ කොච්චර එකක්ද? අනේ අර ස්වාමීන් වහන්සේලා සිවුරු හරියට තිබුණේ නෑ යත්තන්ට. දැන් මේගොල්ලෝ පූජා කරා. අනේ කොච්චර එකක්ද? කියන හැඟීම එන්නේ. අනුමෝදන් වෙනවා. අනේ සාදු කියලා කියනවා. සාදු සාදු කියනවා අනුමෝදන් වෙනකොට. අද අනේ සාදු කියන්නේ කාට හරි විපත්තියක් වුණාම. ඔබේ සතුරේකට මොන හරි වෙච්ච ගමන් කියන්නේ අනේ සාදු. අනේ සාදු. ඒ සාදුයි මේ සාදුයි දෙකක්. අනේ සාදු සාදු කියන එක තව එකක්. මේ ටෝන් එකේම ඔබට පේනවා මේ දෙකේ වෙනස. මම ඔබට කියනවා පව් අනුමෝදන් වෙන්න එපා. අර කොහමද කරේ? පාපේ අනුමෝදන් වුණා. කෙනෙක් කාට හරි ගහනවා මරනවා දැකලා ඔකට ඔහොම වෙලා මදි හොඳ වැඩේ කියනවා. පහුගිය දවසේ අපිට ඇහුණා දැක්කා. ඒ ඔබ කලේ කුමක්ද? ඔබ ඒ පාපේ අනුමෝදන් වුණා. පාපයත් අනුමෝදන් වෙන්න පුළුවන්. පින පමණක් නොවේ. හැබැයි පාපයක් ලේසියෙන් කෙනෙක් අනුමෝදන් වෙන්න කැමති නැහැ. ඒ ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. සියල්ල සිත අනුවයි යන්නේ. එතකොට ඔබේ පියාණන් වෙනුවෙන් කළ යුතු දේ කුමක්ද කියලා ඔබට දැන් පැහැදිලි. ඔබ කළ යුත්තේ කුසල් කර්මයි. පියාණන්ට දැක්කහම සතුරු හිතෙන දේවල්. අනේ කොයිතරම් දෙයක්ද මේ කරපු දේ කියන එක. එතනයි පින තියෙන්නේ. අපි සිරිතට දේවල් කිරීමෙන් පියාට තේරෙනවා උඹලා සිරිතට කරන්නේ මේ හරියට මට දිනේ අල්ලලා එදාට උඹලා මේ දානයක් දීලා උඹලා හිත හදා ගන්නවා. බණක් කියලා. එයින් පස්සේ බලන්න මම මතක නැහැ අවුරුද්දක් කරගන්න. මේ තත්වයක් ඇති වුණොත් එයාට වැඩක් වෙන්නේ නැහැ. සිත දූෂිත වෙනවා. හුඟක් මියගේ අයගේ චේතනාව එහෙමයි. අපිට කරන්න පුළුවන් හොඳම දෙයක් තියෙනවා. අවසාන වශයෙන් කියන්න. අපි ජීවිත කාලයේදී අපිට අපේ ලකුණ දැහැගන්න අවස්ථාවල් ලැබෙනවා. ලකුණ කියන්නේ පිනයි. කුසලයක්. අපි හිතමු පාරේ යනකොට කෙනෙක් කුසකින් ඉන්නවා. උදාහරණයක් විදිහට ඔබේ අතේ කෑම එකක් තියෙනවා. ඔබ ගමනක් යනවා මගදී කන්න මේක අරගෙන යන්නේ. අපෝ දෙපාරක් හිතන්නේ නැතුව ඒක දෙනවා. ඒ දෙනකොට ඔබට ඔබේ පියා මතක් වෙන්න ඕනේ. ඔබට පියා සිහිපත් වෙනකොට පියාට දැනෙනවා ඒ වගේ අවස්ථාවක හිටියොත් තාත්තා මේ පින අනුමෝදන් වෙන තාත්තේ. ඒ කියන පරක්කුවෙන් එයා ඒ අනුමෝදනය ලබා ගන්නවා. කුසලයට අත්පත් වෙනවා. ඒක සිතුවිලි අතර තියෙන සංනිවේදනයක්. ඔබ යම් කුසලයක් කරන වෙලාවට ඔබගේ ඥාතියෙක් පින් අනුමෝදන් බලාපොරොත්තුෙන් ඉන්න ඥාතියෙක් සිහිපත් කරන්න පුළුවන්.
ඒ කරන්න පටන් ගන්න කලින් අපි හිතමු බල්ලෙකුට පාන් කෑල්ලක් දෙනවා පොඩි වැඩක්. ඔබ පාන් කෑල්ල ගේන්න ගිහිල්ලා කෑම මේසෙන් පාන් කෑල්ල ගන්නකොට සිහිපත් කරන්න. මගේ මියගේ පියාණන්ට මේ පිනත්පත් වේවා කියලා කියලා දෙන්න. පිනක් අනුමෝදන් කරන්න කුසලයක් කරන්න දිනයක් නැහැ වෙලාවක් නැහැ. දින 7ද 3 මාසෙද අවුරුද්දද කියලා එකක් බෞද්ධයට නැහැ. බෞද්ධ චාරිත්‍ර කියලා જાතියක් ওই විදිහට ඇති කරපු බමුණන්ට තිබේ. සැබෑ බෞද්ධයාට කුසලයට දිනක් නැත. කුසල කර්මයට දිනක් නැත. පින් අනුමෝදන් කරන්න දවසක් නැහැ. හැම තප්පරයක්ම අපි පින් බලාපොරොත්තුෙන් ඉන්න සියලු දෙනාට පින් අනුමෝදන් කරමු. ඒ අත බලාගෙන ඉන්නවා අපි කවුරු හරි කෙනෙක් යහපතක් කරලා ඒගොල්ලන්ගේ පැත්තට මේක විසි කරයි කියලා. පිපාසාවෙන් දිව ගිලෙන් ඉන්න කෙනෙක් වාගේ. පිපාසාවෙන් උගුර තෙමා ගන්න ඉන්න කෑඳැත්තෙක් වාගේ. කට ඇරගෙන ආසාවෙන් බලන් ඉන්න අමනුෂ්‍ය වූ ආත්ම අනන්තයි අප්‍රමාණයි. අමනුෂ්‍ය ආත්ම කියලා කියන්නේ මිනිස්සු නොවන. දෙවිවරු ඉන්නවා. අපි අහලා තියෙනවා. අපි කියන්නේ දෙවි කෙනෙක් වුණාම විශාල කුසලයක් තියෙන නිසා ඒ අත්ංගේ කාර්ය ඔක්කොම හරි දැන් එයා දෙවි කෙනෙක් කියලා. ඔබ සරියුත් හාමුදුරන්ගේ කතාව අහලා ඇති. සරියුත් හාමුදුරුවෝ අවසාන වශයෙන් මම මේක කියලා මතක් කරන්න. උන්වහන්සේ පිඬුසිඟා වඩිද්දී ස්ත්‍රියක් හඬන ශබ්දය ඇහිලා තියෙනවා කැලෑවක් තුලින්. උන්වහන්සේ ටිකක් විපරම් කළ බැලුවා ඇයි මේ අඬන්නේ කියලා. පේන්න කවුරුත්ම නැහැ. ඊට පස්සේ උන්වහන්සේ දිවසින් විමසනවා කවුද අඬන්නේ කියලා. එතකොට නොපෙනී ඉන්න දිව්‍යාංගනාවක් කතා කරලා කියනවා ස්වාමීනි මම ගොඩක් කුසල් කරලා දිව්‍යාංගනාවක් බාටද පත් වෙලා ඉන්නවා. ඇයි අඬන්නේ? ස්වාමීනි මට දේව සභාවට යන්න විදියක් නැහැ. මට වස්ත්‍රයක් නැහැ. නිර්වස්ත්‍රව යන්න ලැජ්ජයි. වස්ත්‍රයක් නැහැ. මම කිසි දවසක වස්ත්‍රයක් පූජා කරේ නැහැ කාටවත්. අනිත් සියලු කුසල් මං කරා. ඒක නිසා මට වස්ත්‍රයක් නැහැ ස්වාමීනි මට පිහිට වෙන්න කියලා. එතකොට උන්වහන්සේ අදිෂ්ඨාන කරගෙන පින්නපාත යන ගමන් වස්ත්‍රයක් ලැබෙන්න අදිෂ්ඨාන කරන උන්වහන්සේට ඒ විදිහටම චීවරයක් උන්වහන්සේට ලැබුණාම උන්වහන්සේ මේ ගිනින් පූජා කරනවා ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා සංඝරත්නය උදෙසා පූජා කරනවා. බුදුන් වහන්සේ දිවසින් දැකලා කියනවා මේ මට පූජා කරන්න එපා සරියුත්. මේ මහා සංඝරත්නය උදෙසා පූජා කරන්න. ඇයි? එතකොට විශාල පිරිසකට මේක පූජා කළා වෙනවා සාරිපුත්ත ඔබේ අර බලාපොරොත්තුව තවත් දියුණු වෙනවා කියලා. එතකොට ඒ විදිහට පූජා කරාන් පස්සේ ජනිත වෙච්ච කුසලය පින අනුමෝදන් කරනවා අන්න අර නිර්වස්ත්‍ර හිටපු දේවියාංගනාවට. එතකොට මොහොතින් ඒ දිව්‍යාංගනාව අහසේ පෙනී ඉඳලා සාරිපුත්ත මහ රහතන් වහන්සේට ප්‍රශංසා කරලා පින් අනුමෝදන් කරලා නොපෙනී ගියා කියලා සඳහන් වෙනවා. එතෙන් ඉඳලා ඒ දිව්‍යාංගනාව සාරිපුත්ත රහතන් වහන්සේ යන්න තැන ගිහින් කරන්න පුළුවන් උපරිම සත්කාර කරා කියලා සඳහන් වෙනවා. එතකොට බලන්න එතනදී දිව්‍ය තත්වයකට පත්වෙච්ච කෙනෙක්ට ඇඳුමක් තිබිලා නැහැ. එතන පිනේ අඩුවක් තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒකෙන් පිළිගන්න සිද්ධ වෙනවා දිව්‍ය තත්වයට පත් වුණත් යම් අඩුපාඩුකම් මේ අතන තියෙනවා කියලා. සමහර විට අපේ පියාණන්ටත් යම් අඩුපාඩුවක් දිව්‍ය තත්වයක ඉඳලා වෙන්නත් පුළුවන්. අපි එහෙම ප්‍රාර්ථනා කරන්නේ නැහැ. නමුත් වෙන්න පුළුවන්. යම් තැනක කොහේ හිටියත් නිර්වාණය දක්වා යන ගමනේදී නිර්වාණයටපත් වෙනතුරු අපිට අවශ්‍ය ප්‍රධානම දේ තමයි පින්. පින මත තමයි ජීවිතේ තියෙන්නේ. ආයුෂය මත නෙවෙයි. අපේ භව ගමන කියන ජීවිතේ තියෙන්නේ පින මතයි, කුසලයේ මතයි. කුසලස් උපසම්පදා බුදුන් වහන්සේ ඇයි කුසලයේ එහෙම රස කරන්න කියලා හැමතිස්සෙම කිව්වේ එච්චරයි. කුසලස් උපසම්පදා ඒතම් බුද්ධාන ශාසනං සියලුම බුදුරයන් වහන්සේලාගේ ප්‍රාර්ථනාවයයි කුසලයක් රැස් කරන්න එයින් පින් රැස් කරලා අනුමෝදන් වෙන්න කියලායි අනුමෝදන් කරන්න කියලායි තියෙන්නේ. එහෙනම් අද අපි හිතාගත යුතු දේ හිතාගත යුතු දේ තමයි අපි හැමතිස්සෙම පොඩි හෝ හොඳ දෙයක් කරන අයයි. යුතුයකමක් විදියට වෙන්න පුළුවන්, පිනක් විදියට වෙන්න පුළුවන්. අපි හැමතිස්සෙම කාට හරි උදව් කරන අයයි. මේ අත සියලු දෙනාම හැමතිස්සෙම කාට හරි උදව් කරන අයයි. අපි ඒක දන්නවා. අපිට පේනවා. ඒ වගේමයි මගේ දෙව්සෝ පවුලේ ඉන්න බොහෝ දෙනා නිතරම කාට හරි උපකාර කරන්න පෙළඹෙන අයයි. එයින් ජනිත වෙන්නේ පිනයි. ඒක කුසලයක්. කෙනෙකුට උදව් කරන එක කුසලයක්. යහපත් දෙයට උදව් කරන එක. ඒතර එයින් ජනිත වෙන්නේ පිනයි. ඒ පින ඔබට පුළුවන්. ඔබ නිරතුරුව පින් දෙන්න බලාපොරොත්තු වෙනා දෙවි කෙනෙකුට මියගිය පියාට මියගිය ඥාතියට අනුමෝදන් කරන්න පුළුවන්. ඒ සඳහා දවසක් බෞද්ධයාට නැහැ.
හැම තප්පරයක්ම ඔබ කුසලයේ යෙදෙන්නේ. හැම තප්පරයකම ඔබ උනනවා ඔබ වෙත පින. හැම තප්පරයක පින් උනන කෙනෙක් ඔබ. එහෙමනම් ඔබ පින් ආකරයක්. මේ පින් ආකරේ එකතු වෙන විදිහට ඔබට ඔබේ ඥාතීන් ඒ අවශ්‍ය සිහිපත් කරලා සිතට නගාගෙන ඒ පින කරන්න අනුමෝදන් වෙනවා. ඒ තමයි සැබෑ ක්‍රමය. මම මේක පිටු දකින්නව නෙවෙයි. මේකත් හොඳ ක්‍රමයක්, අපේ සම්ප්‍රදායන ක්‍රමයක්. ඒක නිසා අපි අද යුතුයකමක් ඉෂ්ට කරනවා. ඒ විතරක් නෙමෙයි. අද අපි යුතුයකමෙන් ඔබටත් යනවා. ඒ තමයි මේන් ජනිත වෙන කුසලයේ පියාණනි ඔබ අනුමෝදන් වෙන්න. අනුමෝදන් වෙලා අපිත් එක්ක මේ පින ධර්මය ඔබ අහන්න නැති අද. අපි ඔබේ නම කියනකොට ඔබට ඒක දැනෙන්නේ නැති. ඇවිත් මේ ධර්මයේ දේශනා කරනවා අහන්න ඇති. අහල ඔබේ සිත පහදවා ගන්නට ඇති. එයින් ඔබේ චිත්ත තත්ත්වය වඩා ඉහළට යයි. ඔබේ අඩුපාඩු සම්පූර්ණ වෙයි කියලා අපිට සන්තෝෂයටපත් වෙන්න පුළුවන්. ඒතර මේ ඇත්තවද කරෙත් ඒ වගේම දෙයක්. දැන් අපි මේ තත්ත්වෙනුත් මිදිලා මීටත් ඔබටත් දියුණු වෙන ඇත්ත බවටපත් වෙනවා. ඒ කියන්නේ අපි මීට පස්සේ ලබන වර්ෂය දක්වාත් කරන සියලුම පින් අපි වරින් වර කරගන්නා යම් දෙයක් තියෙනවා නම් උදේ ඉඳලා රාත්‍රිය දක්වා කරන හැම දෙයක්ම අපි අපේ පියාණන් ප්‍රමුඛ පින් අනුමෝදනයට බලාපොරොත්තු වෙන අයට අනුමෝදන් වේවා කියලා හිතලා කරන්න. ඒ සිතුවිල්ලෙන් ලැබෙන පින ඊටා විශාලයි, මහත්ඵල මහානිසංසදායකයි. හොඳයි අපි මේ ධර්මයේ ශ්‍රවණය කරපු අයට අපි පින් අනුමෝදන් කරමු. අපි මියගිය පියාණන් ප්‍රමුඛ තවත් ඥාතින් ඉන්න මේ අත්ංගේ නමින් ඒ සියලු දෙනාටම මේ පින් අත්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරලා පින් අනුමෝදන් කරමු. මගෙත් එක්කම කියන්න එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. අපි අතරින් විය වෙච්ච බන්දුසේන පියාණන්ට ඒ පියාණන්ගේ වත්මන් ප්‍රාණකාරයාට අපි අද මේ ධර්මදේශනයක් පැවැත්වීමෙන් ධර්මදේශනයට සවන් දීමෙන් අත් කරගත්තා වූ කුසලයෙන් ජනිත පින අනුමෝදන් වෙත්වා. එතුමන්ගේ මතු ජීවිතය යහපත් සහ ප්‍රීතිමත් භාවයට පත් වේවා. අවසන උතුම් වූ නිර්වාණ අවබෝධයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. දේ පිහිටයි. නමාමි හිමියනි බුද්ධ දිවාකර නමාමි සුමధుර ධම්ම දිවා